අද යනවා ඉගෙන ගන්න කොරියාවේ සංඛ්‍යා ක්‍රම ගැන. එතකොට කොරියාවේ ගත්තට පස්සේ ප්‍රධාන වශයෙන් සංඛ්‍යා ක්‍රම දෙකක් අපි ඉගෙන ගන්නවා. එකක් අපි කියනවා ඉල්ලී සම්සා කියලා. මේ ඉල්ලී සම්සා කියන සංඛ්‍යා ක්‍රමය සහ දෙවෙනි එක තමයි හනාතුල් සෙට්නෙට් කියන සංඛ්‍යා ක්‍රමය. එතකොට කොරියාවේ ප්‍රධාන වශයෙන් සංඛ්‍යා ක්‍රම දෙකක් භාවිතා කරනවා. එතකොට දැන් මේ එක කියන එක ගත්තට පස්සේ ඉලක්කම් 1 මේ සංඛ්‍යා ක්‍රමෙන් ඉල් කියලා කියනවා. ඊළඟට මේ දෙවෙනි සංඛ්‍යා ක්‍රමෙන් හනා කියලා කියනවා. ඒ විදිහට ශබ්ද දෙකක් තියෙනවා ඉලක්කම් 1. ඒ විදිහට මේ එක එක සංඛ්‍යා ක්‍රම උදාහරණයක් විදිහට ගත්තොත් ඉල්ලී සම්සා සංඛ්‍යා ක්‍රමය ගත්තොත් මේ සංඛ්‍යා ක්‍රමෙන් තමයි මුදල් එහෙම නැත්නම් අපි කැලෙන්ඩරේ තියෙන අවුරුද්ද නැත්නම් මාසෙ දිනය ඔය වගේ දේවල් එහෙම නැත්නම් තට්ටු පළවෙනි තට්ටුව දෙවෙනි තට්ටුව වගේ ඔය වගේ දේවල් ගණනය කිරීම කරන්නේ ඉල්ලී සම්සා කියන සංඛ්‍යා ක්‍රමය. හැබැයි හනාතුල් සෙට්නෙට් කියන සංඛ්‍යා ක්‍රමයට ආවට පස්සේ ඒකෙන් ගණනය කරන ලබන දේවල් වෙනස් වෙනවා. එතකොට උදාහරණයක් විදිහට අපේ වයස කියද්දී අපි භාවිතා කරන්නේ හනාතුල් සෙට්නෙට් කියන සංඛ්‍යා ක්‍රමය. ඉල්ලී සම්සා කියන සංඛ්‍යා ක්‍රමය අපිට භාවිතා කරන්න බෑ. ඊළඟට වෙලාවේ පැය වගේ කියද්දී අපි භාවිතා කරන්නේ හනාතුල් සෙට්නෙට් කියන සංඛ්‍යා ක්‍රමය. ඔය විදිහට එක එකව ගණනය කරන්න මේ විවිධ මේ සංඛ්‍යා ක්‍රම දෙකෙන් විවිධ ඒ කියන්නේ පළවෙනි එක හෝ දෙවෙනි එක තමයි භාවිතා කිරීම කරන්නේ. අපිට කොයිම වෙලාවකත් හැම දෙයක්ම මේ ඉල්ලී සම්සා කියන සංඛ්‍යා ක්‍රමයෙන්වත් හනාතුල් සෙට්නෙට් වලින් පමණක් ගණනය කරන්න බෑ. අනිවාර්යෙන් මේ සංඛ්‍යා ක්‍රම දෙකම භාවිතා වෙනවා. එක එක දේවල් ගණනය කිරීම සඳහා. අපි ඉස්සරහට මේ සංඛ්‍යා ක්‍රම දෙක වෙන වෙනම ඉගෙන ගන්නවා. මුලින්ම අපි බලමු ඉල්ලී සම්සා කියන මේ සංඛ්‍යා ක්‍රමේ 1 සිට 10 දක්වා ලියලා ඊට පස්සේදී 100 1000 ලක්ෂය 10 එතනින් පස්සේදී කෝටිය වගේ මේ ලක්ෂ 10 කියන්නේ මිලියනය මිලියන 10ක් නේ කෝටිය දක්වා අපිට මේ සංඛ්‍යා ක්‍රමෙන් අපි ඉගෙන ගමු කොහොමද ලියන්නේ කියලා මම ඉතාල සරල ක්‍රමයක් තියෙනවා ඔයාලට කියලා දෙන්නම්. ඒ සරල ක්‍රමය මගින් 1 සිට 10 දක්වා ඔයා දන්නවනම් 100ට කියන එක 10000 දන්නවනම් අනිවාර්යයෙන්ම ඔය කෝටිය දක්වා ඔයාට සංඛ්‍යා ටික ඉතාම පහසුවෙන් ලියන්න පුළුවන් මම මේ කියලා දෙන ක්‍රමය මගින්. අපි බලමු මෙතනින් පස්සේ මේ ඉල්ලී සම්සා කියන සංඛ්‍යා ක්‍රමය ඉගෙන ගන්න අපි බලමු. right. එතකොට මේකට මම පොඩි වෙලාවක් දෙන්න මේ ටික පුතාලට පුළුවන් බෝඩ් එකේ තියෙන ටික නෝට් එකක් දාගන්න. දැන් අපි යනවා 1 සිට 10 එහෙම නැත්නම් 100 1000 10000 කියන එක කොහොමද මේ පළවෙනි සංඛ්‍යා ක්‍රමය වෙන ඉල්ලී සම්සා සංඛ්‍යා ක්‍රමය භාවිතා කරලා කොහොමද ලියන්නේ සහ ශබ්ද කිරීම කොහොමද මේකේ ශබ්ද කරන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගමු. මෙන්න මේ සංඛ්‍යා ක්‍රමෙන් අපි ඉලක්කම් 1ට කියනවා ඉල් කියලා. ඉල්. ඉලක්කම් 2ට කියනවා ඊ කියලා. ඊ. ඉලක්කම් 3ට කියනවා සම්. ඉලක්කම් 4 සා. ඉලක්කම් 5 ශබ්ද කරන්නේ ඕ. ඉලක්කම් 6 යුක්. ඉලක්කම් 7 චිල්. මේක මහ ප්‍රාණ ඡයන චිල්. ඉලක්කම් 9ට කියනවා මේ විදිහට පල් කියලා. මේක මහ ප්‍රාණ පයන්න පල්. ඉලක්කම් 9 කු. ඉලක්කම් 10ට කියනවා ෂිප් කියලා. ඔන්න මම ආයෙ කිව්වොත් 1 සිට 10 දක්වා ඉල්ලී සම්සා කරන මේක හරි ලේසි ප්‍රැක්ටිස් කරන්න. ඉල් ඊ සම් සා ඕ යුක් චිල් පල් කු ෂිප්. ආයෙ කිව්වොත් ඉල් ඊ සම් සා ඕ යුක් චිල් පල් කු ෂිප්. ඔන්න එකෙන් ඉඳන් 10ට අපි ලියන විදිය සහ මේක ශබ්ද කරන විදිය ඉගෙන ගත්තා. right. ඊළඟට මට අවශ්‍ය වෙනවා කියන්නේ 100ට කොහොමද කියන්නේ? කොරියන් වලින් 100 කියන ඉලක්කම කියන්නේ පෙක්. 1000ට කියන මේ ක්‍රමයේ යටතේ ඉල්ලී සම්සා ක්‍රමයේ යටතේ චොන් කියලා. චොන් මහා ප්‍රාණ ඡයන චොන්. 10000ට කියනවා අපි මන් කියලා. මෙන්න මේ එකේ ඉඳන් 10 දක්වා දන්නවනම් 100 ගුණාකාරය කියන්නේ 100ට කියන එක 10000 දන්නවනම් ඔයාට කොරියානු භාෂාවේ කෝටි ගණන් වෙනකන් ලියන්න පුළුවන්. මෙන්න මේ ටික මෙතන තියෙනවානේ 13ක් සංඛ්‍යා 13ක් තියෙනවානේ. මේ 13 විතරක් අරගෙන මම ඉස්සරහට කියලා දෙන ක්‍රමෙත් එක්ක ඔයාලට පුළුවන් කෝටි ගණනක වුණත් සංඛ්‍යාවක් ඉල්ලී සම්සා වලින් කියන්න. එතකොට කොරියාවේ මුදල් වගේ වැඩි වශයෙන් භාවිතා කරන දේවල් මේ ඉල්ලී සම්සා සංඛ්‍යා ක්‍රමය භාවිතා කරන නිසා අපි මේක හොඳට දැනගන්න ඕනේ. ඊළඟට විභාගෙටත් සමන් දීමේ වගේ ප්‍රශ්න ඉන්න පුළුවන්. මොන හරි ඉලක්කමක් දීලා මේක කීයද කියලා අහලා උත්තරේ තෝරන්න. ඒ නිසා අපි මේක හොඳට බලමු. ලොකු අමාරු දෙයක් නෙමෙයි. කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ හැම ඉලක්කමම
මේ ඉලක්කම් 13 විතරක් දන්නවනම් මම මේ ඉස්සරහට කියලා දෙන ක්‍රමෙත් එක්ක පුතාලට පුළුවන් ඕනම සංඛ්‍යාවක් මේ ක්‍රමයට ලියන්න. ඉතාලම පහසුයි මේක. රයිට්. පොඩි වෙලාවක් දෙන්නම් මේ ටික ලියාගන්න. එතනින් පස්සේ අපි යමු කොහොමද මේ සංඛ්‍යා ලියන සරල ක්‍රමය මොකක්ද කියලා ඉගෙන ගන්න. අපි දැන් බලමු මොකක්ද මේ ඉලක්කම් අපිට කියන්නේ ඉක්මනින්ම ලේසියෙන්ම පහසුවෙන්ම මේ මම කියපු කලින් බෝඩ් එකේ ලියපු සංඛ්‍යා 13 විතරක් භාවිතා කරලා කොහොමද කෝටි ගණන් වෙනකන් සංඛ්‍යා ලියන්නේ. අපි මුලින්ම ඉලක්කම් දෙකක සංඛ්‍යාවකින් පටන් ගමු. එතෙන් ඉඳන් ඉස්සරහට ඉලක්කම් 6 7ක් විතර වෙනකන් අපි ලියලා බලමු. රයිට්. මම ඉලක්කම් දෙකකින් පටන් ගන්නවා. මට අවශ්‍ය වෙනවා 11 කියන එක ලියන්න. 11. කොහොමද ඉල්ලි සම්සා ක්‍රමයෙන් ලියන්නේ? 11. හැමතිස්සෙම පුතාලා දැනගන්න ඕන දෙයක් තමයි කාට 11 බලන්න මේ ඕනම සංඛ්‍යාවක් ලියද්දී ඕනම සංඛ්‍යාවක මේ දකුණු පැත්ත මේ පැත්ත නෙවම් පැත්ත මෙහි දකුණු පැත්තේ කෙළවරේ සංඛ්‍යාවට අපි නමක් කියන එක ස්ථානය කියලා. මේකට කියනවා එක ස්ථානය. ඊළඟට දකුණු පැත්තේ කෙළවරේ මේක එක ස්ථානෙ වෙද්දී ඊට පස්සේ ඊට මෙහා පැත්තේ තියෙන එක තමයි මොකද මේක 10 ස්ථානය. නේ? එතකොට ඉලක්කම් 3ක සංඛ්‍යාවක් තිබුණොත් 10 ස්ථානයේ පස්සේ තියෙන්නේ. වම් අත පැත්තේ තියෙන 100 ස්ථානය. ඉලක්කම් 4ක් නම් 100 ස්ථානයේ පස්සේ වම් අත පැත්තේ තියෙන 10 ස්ථානය. 10000 ස්ථානයේ ওই විදිහට යනවා. එතකොට මේක හරිය ලේසි. මෙන්න මේ ක්‍රමේ මතක තියාගන්න ඕන කාරණා දෙකක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි මේ ක්‍රමයේදී මම මේ කියන සරල ක්‍රමයේදී පළවෙනි වැදගත්ම කාරණාව තමයි අපි දැනගන්න ඕන මම මෙතන පොඩි තරුවක් දාලා ලියුවොත් එක ස්ථානයට හැරුණුකොට එක ස්ථානය හැරුණුකොට ඒ කියන්නේ එක ස්ථානයේ හැරුණම ඉතිරි ස්ථාන වලට වල ගුණාකාර එක වුණොත් මම මේක ලියලා පැහැදිලි කරන්න මොකක්ද මම මේ කියන්නේ කියලා. ගුණාකාරය 1 වුවොත් ගුණාකාරය නොලිය අනේ ලියන්නේ නැතුව ස්ථානය පමණ පළවෙනි නීතිය අපි ඉගෙන ගත්තා එක ස්ථානයේ හැරුණට පස්සේ එක ස්ථානය කියන්නේ මේ ඕනම සංඛ්‍යාවක දකුණු පැත්තේ කෙළවරේ මේකනේ මේකනේ දකුණු මේ පැත්ත මෙහෙම වමනේ දකුණු පැත්තේ කෙළවරටම තමයි අපි එක ස්ථාන කියන්නේ. එතකොට මේ එක ස්ථානයට එක කියන එක ආවොතින් අපි එක කියන එක ලියනවා ඉල් කියන. හැබැයි හිතන්න 10 ස්ථානයට එක ආවොත් නැත්නම් 100 ස්ථානයට එක ආවොත් 1000 ස්ථානයට එක ආවොත් 10000 ස්ථානයට එක ආවොත් අපි එක කියන එක ලියන්නේ නැහැ. දැන් මෙතන නම් 10 ස්ථානයේ කීයක් තියෙනවද? 1යි. එහෙනම් එක කියන එක ලියන්නේ 10 විතරයි ලියන්නේ. මම මේක ලියලා පෙන්නන්නම්. පුතාලට තේරෙයි මම මේ මොකද්ද කියන්නේ කියලා. දැන් බලන්න මේ 11 කියන සංඛ්‍යාව ගත්තොත් එක ස්ථානයේ කීයක් තියෙනවද? 1යිනේ. එක ස්ථානයේ එකක් තියෙනවා. එක ස්ථානයේ 1යි තියෙන්නේ. දැන් 10 ගුණාකාර කීයක් තියෙනවද? 1යි. ඒතර 10 1යි එහෙක 10ට එකක් එකතු කරාම 11 හැදෙන්නේ ওই විදිහට. එතකොට දැන් මම කියවනේ එක ස්ථානයේ හැරුණට පස්සේ ඊතුරු ස්ථාන ඉස්සරහින් එක තිබුණොත් එක ලියන්නේ නැහැ. මේ ගුණාකාර ලියන්නේ නැහැ. මේ ස්ථාන විතරයි කියන්නේ. ඒතර 10 ස්ථානය අපි කියන ෂිප් නේ. 10ට කියන ෂිප්. අන්න එක ස්ථානයේ එකක් තියෙනවා. ඒතර මේක කොහොමද අපි ශබ්ද කරන්නේ? ශිබිල් නේ. මේක අපි ශබ්ද කරනවා ශිබිල් විදියට. ඇයි ශිබිල් උනේ කොහොමද මේක ශබ්ද? කොහොමද ශිබිල් වෙන්නේ? මේ බලන්න. හල් ලකුරක් තියෙනවා. මේ හල් ලකුරට පස්සේ ශබ්දයක් නැති ව්‍යංජනය තියෙනවා. ශබ්ද එකතු කිරීමේදී මේ ශබ්දයක් නැති ව්‍යංජන වෙනුවට මේ යට තියෙන ව්‍යංජනේ මෙතන ඉන්නවයි කියලා හිතාගෙන තමයි ශබ්ද කිරීම කරන්නේ. ශිබිල්. ඔන්න මම කිව්වොත් 11 කොහොමද ලියන්නේ? සරලම විදිය. මේ විදියට ලියාගත්තොත් එක ස්ථාන එකක් තියෙනවා 10 ගුණාකාර එකක් තියෙනවා. එතකොට 10 ස්ථානෙට ඉස්සරහින් එක තිබුණොත් එක කියන එක ලියන්නේ නැහැ අපි 10 විතරයි ලියන්නේ. 10ට කියන්නේ කොහොමද? අපි ලියුවා ඉංග්‍රීසි සම්සාරයෙන් 10ට කියන්නේ ෂිප් නේ. එක ස්ථානයක තිබුණොත් එක කියන එක ලියනවා. එක කියන්නේ ඉල් ශිබිල්. ඔය විදිහට. දැන්
අපි බලමු 12 ලියන්න මේ ක්‍රමයට. 12. right. දැන් මට පුතාලා කියන්න එක ස්ථානේ කීයක් වෙනවද? 2යි නේ. 10 ස්ථානේ කීයක් වෙනවද? 1යි. අපි මේ වෙලාවේ 1 ඉල් 10 සිප් කොහොම ලියනවද? නෑ. ඇයි 10 ස්ථානේ 1 ඉල් සිප් කියලා ලියන්නේ නැත්තේ? අපි කිව්වා එක ස්ථානේ හැරුණාට පස්සේ එක ස්ථානේ හැරුණා නේ. මේ එක ස්ථානේ හැරුණාම ඉතුරු ගුණාකාර වලට ඉස්සරහින් එක ආවොත් එක කියන එක ලියන්නේ නෑ අපි. අපි ලියන්නේ මේ 10 කියන එක විතරයි. 100ට ඉස්සරහින් එක ආවොත් අපි ඉල් පෙක් කියන එක ලියන්නේ නෑ. අපි ලියන්නේ පෙක් කියලා. 1000ට ඉස්සරහින් එක ආවොත් අපි ලියන්නේ ඉල් චොන් නෙවෙයි චොන් කියලා පටන් ගන්න. 10000ට ඉස්සරහින් එක ආවොත් අපි ඉල් මන් ලියන්නේ නෑ මන් කියලා ලියන්නේ. හැබැයි එක ස්ථානයක එක ආවොත් අපි හැමතිස්සෙම ඉල් කියන එක ලියන්නේ. හොඳට මතක තියාගන්න. right. දැන් එහෙමනම් මේක බැලුවොත් එක ස්ථානේ දෙකක් තියෙනවා 10 ස්ථානේ කීයක් තියෙනවද 10 ස්ථානේ 1යි එක ස්ථානේ දෙකක් තියෙනවා 10 ස්ථානේ 1යි. ඒතකොට එක කියන එක ලියන්නේ නැහැ 10 ලියන ෂිප් කියලා. ඊට පස්සේදී අපි ලියනවා දෙකට කොහොමද කියන්නේ ෂිබි නේ ඊ කියන එක දෙකට කියන්නේ ඊ නේ. එතකොට මේ කොහොමද ශබ්ද වෙන්නේ ෂිබි කියලා ශබ්දය ෂිබි නේ ෂිබි 12 13 කොහොමද ලියන්නේ ඔය විදිහට 13 අපි try කරමු ලියන්න 13 මේ බාන එක ස්ථානේ 3ක් තියෙනවා 10 ගුණාකාර කීයක් තියෙන එකයි එක ලියනවද නැහැ මොන හරි ගුණාකාරයකට ඉස්සරහින් එක આવොත් එක ලියන්නේ නැහැ එහෙනම් 10 තමයි ලියන්නේ 10ට කියන ෂිප් 3ට කියන ඉල්ලී සම්සාවලින් සම් කියලානේ ෂිප් සම් 13 නේ ඔය විදිහට කොහොමද 14 ලියන්නේ 10ට 4ක් එකතු වෙනවනේ එතකොට මේක එක ස්ථානේ 4ක් තියෙනවා 10 ස්ථානේ එකක් තියෙනවා. එතකොට එක ලියන්නේ නැහැ. 10ට ෂිප් කියලා ලියනවා. 4 සා ෂිප් සා නේ. ඔය විදිහට අපි 15 ලියමු. අපි 15 ලියුවොත් කොහොමද ලියන්නේ? එක ස්ථානේ 5ක් තියෙනවා. 10 ස්ථානේ එකක් තියෙනවා. 10 ස්ථානේ එකක් තියෙනවනේ. එතකොට 10 ස්ථානේ එක තියෙන හින්දා එක ලියන්නේ නැහැ. 10 ෂිප් 5 ඕ ෂිබෝ නේ. ඔය විදිහට කොහොමද අපි 19 ලියන්නේ කොහොමද? එක ස්ථානේ කීයක් තියෙනවද 9යි. 10 ගුණාකාර 1යි. එක ලියන්නේ 10 ලියන ෂිප් 9 කු ෂිප් කු right. ඔන්න අපි දැන් බැලුවා කලින් අපි අර සංඛ්‍යා ටික අත්‍යවශ්‍යම සංඛ්‍යා 13ක් අපි ලිව්වා. එකේ ඉඳන් 10ට ලිව්වා 100 1000 10000 right. ඊළඟට දැන් අපි මුලින්ම ඉලක්කම් දෙකක් වෙන සංඛ්‍යාවකින් පටන්ගෙන ඉස්සරහට අපි ලියාගෙන යනවා. right. මේ ක්‍රමයේදී මම කිව්වා හැමතිස්සෙම ඕනම සංඛ්‍යාවක් ගත්තට පස්සේ මම සරල ක්‍රමයක් පුතාලට කියලා දුන්නා. මේ දකුණු අත පැත්තේ කෙළවරේම තියෙන්නේ අග තියෙන්නේ එක ස්ථානේ. එකේව තියෙන්නේ. එතන තියෙන්නේ 1 2 3 4 5 6 7 8 9. ඊළඟට එක ස්ථානෙට වම් පැත්තෙන් තියෙන්නේ සංඛ්‍යා දෙක ඉලක්කම් දෙකක සංඛ්‍යාවක් නා එක ස්ථානයට පස්සේ වම් අත පැත්තෙන් තියෙන්නේ 10 ස්ථානේනේ 10 ස්ථාන. එතන තියෙන්න පුළුවන් 10 20 30 40 50 60 70 80 90 කොහොමදනේ. එතකොට ඊළඟට මම පොඩි නීතියක් කියලා දුන්නා පුතාලට. මොකද්ද? එක ස්ථානේ හැරුණට පස්සේ මේ එක ස්ථානේ හැරුණට පස්සේ ඉතිරි ස්ථාන වලට ගුණාකාර එක වුණොත් දැන් එක ස්ථානයට එක આવොත් එක කියන එක ලියනවා. ඉල් කියන එක ලියනවා. එක ස්ථානයට එක කියන එක આવොත් අපි මේ ඉල් කියන එක ලියනවා. හැබැයි 10 ස්ථානයට ඉස්සරහ එක આવොත් එක ලියන්නේ නැහැ. ලියන්නේ 10 විතරයි. ෂිප් විතරයි ලියන්නේ. හරිද? 111 ලිව්වොත් එතකොට එතන තියෙනවා 100 එකයි 10 ගුණාකාරات එකයි එක ස්ථානෙත් එකයි. අර 100 ගුණාකාර එක කියද්දි ඉල් පෙක් ලියන්නේ නැහැ. පෙක් විතරයි ලියන්නේ. නේ? ඊළඟට 10 ගුණාකාර එක කියද්දි ඉල් ෂිප් ලියන්නේ නැහැ. ෂිප් විතරයි ලියන්නේ. හැබැයි අවසාන එක ස්ථානේ තියෙන එකට ඉල් කියලා ලියනවා. ඒකයි ක්‍රමය. ඒක තමයි සරලම ක්‍රමය. මේක ඉගෙන ගත්තොත් ඔයාලට ඉතාම පහසුයි. අර මම කලින් මුලින්ම බෝඩ් එකේ ලියපු සංඛ්‍යා 13 ඕන එකක් ලියන්න පුළුවන්. ඒතර මේක ෂිබි විදිහට නෝ 12 කොහොමද ලියන්නේ? එක ස්ථානේ දෙකක් තියෙනවා 10 ගුණාකාර එකයි. එක ලියන්නේ 10 ලියන ෂිප්. ඒතර දෙකට කියන ඊ ෂිබි. 13 කොහොමද ලියන්නේ? එක ස්ථානේ 3යි 10 ගුණාකාර එකයි. එක ලියන්නේ ගුණාකාර එක නිසා 10 ලියන ෂිප් 3 සම් 14 කොහොමද ලියන්නේ? එක ස්ථානේ 4යි 10 ගුණාකාර එකයි. එක ලියන්නේ 10 ලියන ෂිප් සා 15 එක ස්ථානේ 5යි 10 ගුණාකාර එකයි. එක ලියන්නේ
10 ලියන ෂිප් 5 ඕ ෂිපෝ 19 නේ 10 ගුණාකාර 1යි 1 සයි 9. එතකොට 10 ගුණාකාර 1 නිසා 1 ලියන්නේ 10 ලියන ෂිප් 9 කු ෂිප් කු නොමයි ඔය 1 ඉඳන් 19 sorry 11 ඉඳන් 19 දක්වා අපි ඔය ටික ලිව්වේ right මේ ටික දැන් ලියා ගන්න බලන්න මෙතනින් පස්සේ අපි යනවා 20 ඉඳන් ඉස්සරහට 20 ඉඳන් කොහොමද 76ට කියන්නේ 85ට ඔන්න වගේ ඉලක්කම් දෙකේ සංඛ්‍යා 100 දක්වා අපි කීපයක් ලියලා බලමු. එතනින් පස්සේ අපි යනවා ඉලක්කම් තුනේ සංඛ්‍යාවලට ඒ විදිහට ඉස්සරහට ඉලක්කම් 5 6 7 ඔය දක්වා අපි ඉස්සරහට ඉගෙන ගනිමු. right ඔන්න දැන් අපි යනවා ඉගෙන ගන්න 20 කොහොමද ඉල්ලී සම්සා ක්‍රමයෙන් කියන්නේ කියලා 20. right. එතකොට මෙතෙන්දී අර අපි කලින් ඉගෙන ගත්ත එක නීතියක් මොකක්ද මේ සංඛ්‍යා ඉල්ලී සම්සා ක්‍රමයෙන් ලිවීමේදී එක ස්ථානයේ ඇරුණම ඉතුරු ස්ථාන වලට ඒ කියන්නේ 10 ස්ථානයට 100 ස්ථානයට 1000 ස්ථානයට 10000 ස්ථානයට වගේ ඉස්සරහින් එක આવොත් එක කියන එක ලියන්නේ නැහැ. එක આવොත් විතරයි. දෙක આવොත් දෙක ලියනවා. තුන આવොත් තුන ලියනවා. එක આવොත් විතරයි. අර ඉල් ෂිප් ලියන්නේ නැහැ. ෂිප් විතරයි ලියන්නේ. ඉල් පෙග් ලියන්නේ නැහැ. පෙග් විතරයි ලියන්නේ. ඔන්න ඊළඟ දෙවෙනි නීතිය අපි අද දැන් ඉගෙන ගන්නවා. මොන හරි ගුණාකාරයකට ඒක එක ස්ථාන වෙන්න පුළුවන් 10 ගුණාකාර වෙන්න පුළුවන් 100 ගුණාකාර වෙන්න පුළුවන් 1000 වෙන්න පුළුවන් 10000 වෙන්න පුළුවන් මොන හරි ගුණාකාරයකට බිඳුව આવොත් අපි ඒ ගුණාකාරය ලියන්නේ නැහැ. ඒක එක ස්ථානකට පොදුයි. දැන් මේ විදිහට ගත්තොත් මම අර කලින් කියපු විදිහට මේක එක ස්ථානේ කීයක් තියෙනවා? බිඳුවයි නේ. ඒක ලියන්නේ නැහැ. 10 ගුණාකාර කීයක් තියෙනවද? දෙකයි. 10 ස්ථානේ දෙකක් තියෙනවා. එතන මේ දෙක කොරියන් වලින් ලියන්නේ. ඉල් ඊ සම්සාවලින් කොහොමද දෙකට කියන්නේ? ඊ 10ට කියන ෂිප්. එක ස්ථානේ බිඳුවකින් අපි ඒක ලියන්නේ නැහැ. එතකොට 20ට කියන්නේ කොහොමද? ඊ ෂිප් නේ? ඊ ෂිප්. ওই විදිහට එහෙනම් 30 කොහොමද ලියන්නේ? 30 ලියුවොත් අපි කොරියන් වලින් එක ස්ථානේ නැහැ. බිඳුවයි අපි ඒක ලියන්නේ නැහැ. 10 ගුණාකාර කීයක් තියෙනවද? 3. එතන 3 කොරියන් වලින් ලියුවොත් සම් නේ. 10 ෂිප් සම් ෂිප්. එක ස්ථානේ බිඳුව හින්දා ලියන්නේ නැහැ සම් ෂිප්. එතන 40ක් මොකක් වේද? 10 ගුණාකාර 4 එක ස්ථානේ නෑ. සාෂි 50 ඕෂි ඔය විදිහට ලියන්න පුළුවන් නේ. right. අපි දැන් බලමු මට අවශ්‍ය වෙනවා ලියන්න 26 කියලා. කොහොමද අපි මේක ලියන්නේ කොරියන් වලින්? 26. එක ස්ථානේ කීයක් තියෙනවද? 6ක් තියෙනවනේ. එක ස්ථානේ 6ක් තියෙනවා. 10 ගුණාකාර කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. දැන් මේක ඔයා කැමති පැත්තකින් ඉඳන් ලියන්න. මේ වම් පැත්තෙන් ඉඳන් දකුණු පැත්තට ලියුවොත් ලේසි. දැන් මුලින්ම ලියන්න ඕන මොකද්ද? 2. 2ට කියන්නේ E. 10ට කියන ෂිප්. ඔන්න E ෂිප්. 20 අපි ලියුවා. දැන් මේක 26 නේ. එක ස්ථානේ කීයක් තියෙනවද? 6ක්. අන්න 6 ඊට පස්සේ මෙතනින් ලියන්න. නේ? ඔන්න E ෂිප් 26. හරි ලේසි නේ මම මේ කියන ක්‍රමේ. ඊටාම සරලයි. ඒතර ඔයාලට 1 ඉඳන් 10 දන්නවනම් 100ට කියන එක දන්නවනම් 1000ට කියන එක දන්නවනම් 10000ට තියෙන එක දන්නවනම් කෝටි ගණන් වෙනකම් මේකෙන් ලියන්න පුළුවන්. මේ එක ස්ථානේ සහ 10 ස්ථානේ කියන ඔන්න ඔය නීතිය. ඊළඟ 100 ස්ථානේ මොකක්ද? ඔන්න ගුණාකාර ටික දන්නවනම් අනිවාර්යෙන් මේක ඕන සංඛ්‍යාවක් ලියන්න පුළුවන්. අර සංඛ්‍යා 13 විතරයි දැනගන්න අවශ්‍ය. නැත්නම් කටපාඩම් කරන්න එපා. 21ට කියන්නේ ඊෂිප් ඉල් 22 ඊෂිප් ඉල්. එහෙම අවශ්‍ය නැහැ. දැන් ඊළඟට මට අවශ්‍ය වෙන පුතා ලියන්න 35 කොහොමද බලමු ලියන්නේ? try කරන්න බලනවා 35 කොහොමද ලියන්නේ? දැන් මේක තාම තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවද මොකක්ද මේ එක ස්ථානේ කියන්නේ කියලා. ඒක ඇත්තටම කොරියන් ගැටලුවක් නෙවෙයි. ඒ වගේ ගණිතය සම්බන්ධ ගැටලුවක්. මොකද මේක අපිට කියලා දුන්නේ ගණක රාමුව කියලා පාඩමක් කියලා දුන්නා 2 හෝ 3 වසරේදී. මට මතක නැහැ 1 2 හෝ 3 වසරේදී ගණක රාමු ගේන්න කියලා අපිට පාඩමක් කියලා දුන්නා. පුතාට මතක ඇති. ස්කෝලේ ප්‍රාථමික ටීචර්නේ ඔන්න ඔහොම. අපි මේකට ගෙනිච්ච මේ වගේ ගණක රාමුවක් හදාගෙන නේ රිජි ෆෝම් හරි සමහරු බටු ගෙඩි හරි එක එක නේ රවුම් කපාගෙන ගෙනිච්ච. ඊට පස්සේ මේ එක එක ඒවා දාලා පෙන්නුවා අපිට නේ. එතකොට දැන් මේක තමයි අර මම කියන එක ස්ථානේ කියන එක දකුණු අත පැත්තේ කෙලවර. මේක 10 ඒවා මේක 100 ඒවා නේ. එතන මේ පාර දැන් මෙහෙම එකක් තිබුණොත් මේ කීයද සංඛ්‍යාව? 10 1යි එක ස්ථානේ 2යි 12. 12 කියන එක නිරූපණය කරන්නේ ওই විදිහට නේ. ඒකම තමයි සරලවම මම මෙහෙම කියන්නේ. නේ සරල ගණිතය right. 35 ගත්තොත් 35 කොහොමද ඉල්ලී සම්සා වලින් කියන්නේ? එක ස්ථානේ කීයක් තියෙනවද? 5යි.
10 ගුණාකාර කීයක් තියෙනවද? 3යි. අර මුලින්ම ලියන්නේ 10ද 3ද? 3 ලියන්නේ. 3 සම් 10 ශිප් 5 ඕ සම්ශිපෝ සම්ශිපෝ. ඒ විදිහට මට අවශ්‍ය වෙනවා කියන්නේ 49 කොහොමද අපි ලියන්නේ 49 කියලා? එක ස්ථානේ කීයද? 9යි. 10 ස්ථානේ කීයද? 4යි. නේ? දැන් 4 මුලින් 4 කියන එක කොරියන් ලියුවොත් 4ට කියනවා සා 10ට ශිප් නේ? සා ශිප් 9 කු සා ශිප් කු ඔය විදිහට. ඔන්න අපි ඉලක්කම් දෙකේ සංඛ්‍යා කීපයක් ලියලා දැන් පුරුදුනා මේක ලියන ක්‍රමය. එතකොට හොඳට මතක තියාගන්න මේ ඉල්ලි සම්සා ක්‍රමයෙන් මේක ලියද්දී අර මුලින් කියපු අර මම මුලින්ම බෝඩ් එකේ ලියපු ඒ සංඛ්‍යා 13 දැනගන්න අවශ්‍යයි. ඊළඟට මෙන්න මේ මම අර කලින් ලිව්ව මොන හරි ගුණාකාරයකට එක ස්ථානයේ ඇරුණට පස්සේ එක ස්ථානයේ આવොත් ඉල් කියලා ලියනවා. හැබැයි 10 ගුණාකාරයට ඉස්සරහින් එක આવොත් 100 ගුණාකාරයට ඉස්සරහින් එක આવොත් 10 ගුණාකාරයට ඉස්සරහින් එක આવොත් 10000 ස්ථානෙට ඉස්සරහින් එක આવොත් අපි ඒ එක කියන එක ලියන්නේ ගුණාකාරය විතරයි ලියන්නේ. ඒකයි පළවෙනි නීතිය මේකෙදි දැනගන්න ඕන. දෙක මොන හරි ගුණාකාරයකට බිඳුව આવොත් මේ වගේ අවස්ථාවක අපි බිඳුව කියන එක ලියන්නේ නැහැ. බිඳුව කියන එක ලියන්නේ නැහැ. නේ? ඒක නොසලකා හරින්න. ඔන්න ඔය නීති දෙක දන්නවනම් ඕනම සංඛ්‍යාවක් මේ විදිහට ලියන්න පුළුවන්. රයිට්. මේ ටිකත් ලියාගමු. එතනින් පස්සේ මම පොඩි අභ්‍යාසයක් දෙනවා. ඉලක්කම් දෙකේ සංඛ්‍යා කීපයක් ඔයාලට පුළුවන් ලියලා ප්‍රැක්ටිස් වෙන්න. ඔන්න පොඩි අභ්‍යාසයක් අපි ලිව්වා ඉලක්කම් දෙකක සංඛ්‍යා කීපයක්. දැන් පොඩි වෙලාවක් අරගෙන ඔයාලට පුළුවන් මේ ටික ප්‍රැක්ටිස් වෙන්න ලියන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මම ලිව්වට පස්සේ මේකේ හරි වැරදි ටික බලන්න. රයිට්. ටක් ගාලා මේ ටික ලියමු බලන්න. රයිට්. අපි දැන් බලමු මේ එකේ ඉඳන් 7 දක්වා මේ ලියපු සංඛ්‍යා ටික ඉල්ලි සම්සා ක්‍රමයෙන් ලියන්න. පළවෙනි එක 44 නේ. ඒතර මේක ලියද්දි මම කිව්වා දකුණු අත පැත්තේ කෙළවර ඉඳන් මේ සංඛ්‍යා ටික වර්ග කිරීම සිදු කරගන්නවා අපි එක ස්ථානයේ කීයක් තියෙනවද 7යි 10 ගුණාකාර කීයක් තියෙනවද 4යි 4 මුලින් කොරියන් වලින් ලිව්වොත් 4ට කියනවා සා කියලානේ 10 ශිප් සා ශිප් ඔන්න 40 ලියමු 7ට කියනවා චිල් සා ශිප් චිල් නේ 58 කොහොමද ඒ විදිහට ලියන්නේ එක ස්ථානයේ 8යි 10 ගුණාකාර 5යි නේ 10 ගුණාකාර 5යි ඒතර 5 මුලින් ලිව්වොත් 8ට කියනවා ඕ 10 ශිප් ඕ ශිප් 8ට කියනවා හල් ඕ ශිප් හල් ඕ ශිප් හල් 61 එක ස්ථානයේ 1යි 10 ගුණාකාර කීයක් තියෙනවද 6යි. ඒක 6 මුලින් ලියනවා. 6ට කියනවා යුක් 10 ශිප් යුක් ශිප්. එක ඉල් නේ. එක කියන්නේ එක ස්ථානයක ආවට පස්සේ ඒක එක කියලා අපි ලියන්න ඕනේ. ඉල් යුක් ශිප් ඉල් 73 කොහොමද ලියන්නේ? එක ස්ථානයේ 3යි 10 ගුණාකාර 7යි. 7 ලියමු. 7ට කියනවා චිල් කියලා 10ට කියනවා ශිප් චිල් ශිප් 3ට කියනවා සම් කියලා චිල් ශිප් සම් 73 චිල් ශිප් සම් 95 බලමු ඔය විදිහට කොහොමද ලියන්නේ කියලා අපි 95 කියන එක අපි ලිව්වොත් එක ස්ථානයේ කීයක් තියනවද 5ක් තියෙනවානේ 5යි 10 ගුණාකාර 9යි 9 මුලින් ලිව්වොත් කු 10 ශිප් කු ශිප් 5 ඕ කූෂිබෝ 16 කොහොමද ලියන්නේ එක ස්ථානයේ 6යි 10 ගුණාකාර 1යි ඔයාලට මතක ඇති මම කිව්වර නීතියක් එක ස්ථානයට ඇරුණම ඉතුරු ගුණාකාර වලට ඉස්සරහින් කාවොත් එක කියන එක ලියන්නේ නැහැ අපි ලියන්නේ ගුණාකාර විතරයි මේ වෙලාවේනේ එතකොට 10 ශිප් 6 යුක් ශිප් යුක් ඊළඟට මේක ගත්තොත් බලන්න මේ එක ස්ථානේ බිඳුවයිනේ අන්න මොන හරි ගුණාකාරයකට හෝ එක ස්ථානයකට බිඳුවක් අපි බිඳුව කියන එක ලිවීම සිදු කරන්නේ නැහැ 10 ගුණාකාර නම් කීයක් තියෙනවද 9ක් තියෙනවා 9 කු 10 ශිප් කු ශිප් 90ට කියන කු ශිප් කියන රයිට් ඔන්න ආයි මම කිව්වොත් මේ අභ්‍යාසයේ පළවෙනි අභ්‍යාසයේදී සම්සාවල 47 කොහොමද ලියන්නේ එක ස්ථානේ 7ක් තියෙනවා 10 ගුණාකාර 4ක් තියෙනවා 4 මුලින් ලියන්න ඕන සා 10 ශිප් සා ශිප් 40යි 4 කියන චිල් මහ ප්‍රාණ ඡායනනේ සා ශිප් චිල් 47 58 කොහොමද ලියන්නේ එක ස්ථානේ එකේ ගුණාකාර 8ක් තියෙනවා 10 ගුණාකාර 5යි 5 මුලින් ලියන්නේ ඕ 10 ශිප් ඕ ශිප් 8 ඵල් ඕ ශිප් ඵල්
58 61 එක ස්ථානයේ 1යි 10 ගුණාකාර 6යි 6 මුලින් ලියුවොත් 6ට කියන යුක් කියලා 10ට ශිප් යුක් ශිප් එක ඉල් යුක් ශිබිල් නේ 73 එක ස්ථානයේ 3යි 10 ගුණාකාර 7යි 7 මුලින් ලියුවොත් 4ට කියන චිල් 10 ශිප් චිල් ශිප් 3 සම් චිල් ශිප් සම් 95 ලියුවොත් කොහොමද ලියන්නේ එක ස්ථානයේ 5යි 10 ගුණාකාර 9යි 9 කියන කූ 10 ශිප් කූෂි 5 ඕ කූෂිබෝ 16 කොහොමද යන්නේ එක ස්ථානයේ 6යි 10 ගුණාකාර 1යි නේ මොන හරි ගුණාකාරයකට ඉස්සරහ එකවවත් අපි එක කියන එක ලියන්නේ නැහැ 10 විතරයි ලියලා ශිප් 6ට යුක් ශිබ් යුක් 90 මේක එක ස්ථානයේ බිඳුවයි 10 ගුණාකාර 9යි 9ට කියන කූ 10 ශිප් කූෂි ඊළඟට එක ස්ථානයේ බිඳුව හින්දා අපි එක ලිවීම සිදු කරන්නේ නැහැ ඔන්න කූෂි right මේකේ බලන්න හරි වැරදි දාගන්න ඔයාලා ලියපු ටික වැරදි නම් වැරදි එකක් තියෙනවා නම් ඒක ඉස්සරහින් හරි විදිය ලියාගන්න ඊට පස්සේ මේකෙන් පස්සේ අපි යනවා ඉගෙන ගන්න ඉලක්කම් 3කින් යුත් සංඛ්‍යා ඉලක්කම් 4කින් යුත් සංඛ්‍යා ගැන කතා කරන්න මේකෙන් පස්සේ අපි යනවා right ඔන්න අපි දැන් ඊළඟට යනවා සංඛ්‍යා 3කින් සමන්විත ඉලක්කම් 3කින් සමන්විත සංඛ්‍යා සහ ඉලක්කම් 4කින් සමන්විත සංඛ්‍යා කොහොමද ලියන්නේ කියලා ඉගෙන ගන්න. මේකෙදි අපිට වැදගත් වෙනවා මේ 10ට කියන එක අපි ආයෙ මතක් කරොත් ශිප් 100ට කියන එක පෙක් නේ 1000ට කියන එක චොන් මේ මහා ප්‍රාණ ඡායන චොන් පෙක් 10ට කියන එක මම ආයෙ ලිව්වොත් ශිප් ඉල්ලි සම්සායනම් කූ දක්වා ඔය ටික 10 100 1000 ඔය ටික දන්නවා නම් ඊටු ටික 1000 දක්වා ලියන්න පුළුවන්. අපි ගමු පළවෙනි එක. මට අවශ්‍ය වෙන පුතා ලියන්න. අපි ලියමු 101. කොහොමද මේක ලියන්නේ? 101. right. එක ස්ථානේ කීයක් පේනවද? 1යි නේ. 10 ස්ථානේ කීයක් පේනවද? 10 ගුණාකාර නම් නැහැ. 100 ස්ථානේ කීයක් පේනවද? 1යි. ඔන්න දැන් අර කලින් මම නීති දෙකක් ඔයාලට කියලා දුන්නානේ මේ ක්‍රමයේදී භාවිතා කරන්න. ඒක මතක් කරගත්තොත් මම කිව්වා එක ස්ථානෙට එක આવොත් අපි ඉල් කියන එක ලියනවා. හැබැයි 10 ඉස්සරහට එක આવොත් 10 ගුණාකාර දැන් මෙතන නම් බිඳුවයි. හිතන්නකෝ 111 තිබ්බා කියලා. එතකොට 10 ගුණාකාර එකක් වෙනවනේ. 10 ස්ථානෙ ඉස්සරහ එක આવොත් එක කියන එක ලියන්නේ අපි ගුණාකාරය 10 විතරයි ලියන්නේ නේ. ඒ විදිහට දැන් මේ 100 ස්ථානෙට ඉස්සරහ එක ඇවිල්ලා තියෙනවා. එතකොට 100 ස්ථානෙට ඉස්සරහින් එක આવොත් මම කියන්නේ එක වෙන අවස්ථාව විතරයි හරි. 100 ස්ථානෙට ඉස්සරහ එක આવොත් එක කියන එක ලියන්නේ නැහැ 100 විතරයි ලියන්නේ. කොහොමද 100ට කියන්නේ? පෙක් 10 ගුණාකාරය බිඳුවයි. මං කොනේ මොන හරි ගුණාකාරය බිඳුව වුණොත් ඒක නොසලකා හරිනවයි කියලා ඒක ලියන්නේ නැහැ අපි. එකයි නේ එක ස්ථාන එකයි. අන්න එක ස්ථානට එක આવොත් අපි ඉලි කියලා ලියන්නේ. හැබැයි 10 ගුණාකාර 100 1000 වුම එක આવොත් අපි ලියන්නේ නැහැ. ගුණාකාරය විතරයි ලියන්නේ නේ. ඒතකොට පෙගිල් කියන්නේ 101. දැන් මේ විදිහට මට අවශ්‍ය වෙනවා ලියන්න 111 කොහොමද ලියන්නේ බලන්න. 111 අන්න බලන්න එක ස්ථානෙත් එකයි 10 ගුණාකාරත් එකයි 100 ගුණාකාරත් එකයි නේ. දැන් මම කිව්වා එක ස්ථානේ අරුණට පස්සේ මේ 10 ගුණාකාරෙට ඉස්සර එක આવොත් එක ලියන්නේ නැහැ 10 ගුණාකාරෙ විතරයි ලියන්නේ. 100ට ඉස්සරහින් එක આવොත් එක ලියන්නේ නැහැ 100 විතරයි ලියන්නේ. ඒතර 100ට කොහොමද කියන්නේ? අපි මෙතනත් ලියුවා 100ට කියනවා පෙක් නේ 10 ගුණාකාර එකයි එක ලියන්නේ 10 ශිප් නේ. ඊළඟට එක ස්ථානෙට එක આવොත් එක කියන එක ලියනවා. එතකොට කොහොමද එන්නේ? පෙක්ෂිපි නේ පෙක්ෂිපි 111 පෙක්ෂිපි. මේ ක්‍රමයට මට අවශ්‍ය වෙනවා කියන්න 406 කොහොමද අපි ලියන්නේ? 406 එක ස්ථානේ 6යි 10 ගුණාකාර නැහැ බිඳුවයි 100 ගුණාකාර කීයද? 4යි. 4ට කියනවා අපි සා කියලා 100 පෙක් නේ සාබේ 10 ගුණාකාර නැහැ ලියන්නේ 6ට කියන යු සාබේ යු. ඔන්න දැන් අපි බලමු ඉලක්කම් 4කින් යුත් සංඛ්‍යාවක් කොහොමද ලියන්නේ? මට අවශ්‍ය ලියන්න 4526 කොහොමද මේක ලියන්නේ කියලා බලමු. 4526 එක ස්ථානෙ කීයක් තියෙනවද?
6යි. 10 ගුණාකාර කීයක් වෙනවද? 2යි. 100 කීයක් තියනවද? 100 ගුණාකාර 5යි. 100න් පස්සේ මොකක්ද තියෙන ගුණාකාරය? 10නේ. එතකොට සංඛ්‍යා ඉලක්කම් 4කින් යුතු සංඛ්‍යාවක් නේ 10 ගුණාකාරයක් තියෙනවනේ. 10ව 4යි. දැන් මුලින් 4 ලියන්න. 4ට අපි කියනවා සා. 10ට කියනවා චොන්. නේ? එතකොට සාචොන් එන 4000. ඊළඟට 100 5යි. එතන මුලින් ලියන්න ඕන 5. ඕ 100 පෙක් ඕබෙක්. 2 ඊ 10 සිට ඊ සිට. 6ට කියනවා යුක් කියලා. එතකොට සාචොන් ඕබෙක් ඊ සිට යුක්. නේ? 4526. ඔන්න අපි ඉලක්කම් 4කින් දක්වා සංඛ්‍යා මේ විදිහට ලිව්වා. right. මේ ටිකත් දැන් ඔයාලා ලියා ගන්න. මේකෙන් පස්සේ ආයෙ මම අභ්‍යාසයක් දෙනවා. ඒ ටිකත් අපි ලියමු, ප්‍රැක්ටිස් කරමු. මේක ඉතාම ලේසි, සරලයි. මේ ටික දැන් නෝට් එකක් දාගන්න. ඒකෙන් පස්සේ පොඩි අභ්‍යාසයක් තියෙනවා. ඉලක්කම් 4 දක්වා සංඛ්‍යා. තව ගොඩක් අපි ලියලා පුරුදු වෙමු. එතකොට පුතාලට මේක නොදැනුවත්වම ඔයාලට මතක හිටි මේ සංඛ්‍යා ක්‍රමය කොහොමද ලියන්නේ කියන්නේ. ඔව්. දැන් අපි ඊළඟට බලමු පොඩි අභ්‍යාසයක්. මම මෙතන සංඛ්‍යා 3ක් ඉලක්කම් 3ක් ඉලක්කම් 4කින් යුත් සංඛ්‍යා 6ක් දීලා තියෙනවා. මේක දැන් පුතාලා ලියන්න try කරන්න උත්සාහ කරන්න. අර මම කියලා දීපු ක්‍රමෙත් එක්ක පොඩි වෙලාවක් දෙන්නම් ලියන්න. ඊට පස්සේ ඔයාලා ලිව්වට පස්සේ මම ලියන්නම්. ඔයාලගේ ඊට පස්සේ හරි වැරදි බලා ගන්න පුළුවන්. right. දැන් අපි බලමු මේ එකෙක් ඉලක්කම් ටික කොහොමද ඉල්ලී සම්සාවලින් ලියන්නේ කියලා. පළවෙනි එක ගත්තොත් මේක එක ස්ථානයේ 4ක් තියෙනවා. 10 ගුණාකාර නැහැ. 100 කීයක් තියෙනවා? 9ක් තියෙනවා. 9. දැන් මුලින්ම 9 ලියන්න. 9ට කියනවා පූ කියලා. 100 පෙක් පූබෙක්. 10 ගුණාකාර නැහැ. එහෙනම් ලියන්නේ නැහැ අපි. ඒතර එක ස්ථානයේ 4යි. 4ට කියනවා සා කියලානේ. මේ ක්‍රමේ 6 එක ස්ථානයේ 6ක් තියෙනවා. 10 ගුණාකාර නම් 1යි තියෙන්නේ. 100 ගුණාකාරත් 1යි තියෙන්නේ නේ. එතකොට මම කිව්වා යම්කිසි 10 ගුණාකාරයට හෝ 100 ගුණාකාරයට එහෙම නැත්නම් 1000 ඔන්න ඔය කියන ගුණාකාර 4 ඉස්සරහට එක આવොත් එක කියන එක අපි ලියන්නේ නැහැ. ගුණාකාර විතරයි ලියන්නේ. එහෙමනම් අපි මේක ලියන්නේ 100 නේ. පෙක් මේක ලියන්නේ එක ආපු නිසා 10 විතරයි. පෙක් ෂිප් එක ස්ථානයේ 6යි. පෙක් ෂිප් යුක්. මේක ගත්තොත් එක ස්ථානයේ 1යි 10 ගුණාකාර නැහැ. 100ව කීයක් තියෙනවද? 3යි. 10ව 2යි. දෙක මුලින් ලියන්න. ඊ 18 චොන් ඊ චොන්. 3ට කියනවා සම් 100 පෙක් නේ සම් බෙක්. 10 ගුණාකාර නැහැ එහෙනම් ලියන්නේ නැහැ. එක ස්ථානයක આવොත් අපි එක කියන එක ලියන්නේ. එතකොට ඊ චොන් සම් බෙගි නේ. ඊළඟට මේක ගත්තොත් එක ස්ථානයේ 1යි 10 ගුණාකාර 1යි 100 ගුණාකාර 5යි 10 ගුණාකාර 7යි නේ. 7 ලිව්වොත් කොරියන් අනේ කොහොමද කියන්නේ? till 1000 chon till chon 5 o 100 පෙක් ඕබෙක් 10 ගුණාකාර 1යි නේ. එතකොට එක කියන එක ලියන්නේ 10 විතරයි ලියන්නේ. ship එක ස්ථානයක આવොත් එක කියන එක ලියන්නේ. il නේ. ඊළඟට මේක එක ස්ථානයේ 2යි 10 ගුණාකාර නැහැ එහෙනම් ලියන්නේ 100 ගුණාකාර 1යි 1000 කීයක් වෙනවද? 4යි නේ. එහෙනම් අපි මුලින්ම ලියනවා කවුද? 4 කියන එක අපි ලියනවානේ. මුලින්ම 4 ලියමු. 4ට කියනවා සා 1000 චොන් සා චොන්. 100 ඉස්සරහින් එකවොත් එක ලියන්නේ නැහැ. 100 විතරයි ලියන්නේ. පෙක් 10 ගුණාකාර නැහැ ලියන්නේ නැහැ. 2 ඊ මේක එක ස්ථානේ නැහැ මොනවත් ලියන්නේ නැහැ. ඒක නිසා 10 ගුණාකාර 2යි 100 නැහැ බිඳුවයි. ඒකෙන් දෙක ලියන්නේ නැහැ. 10 ගුණාකාර 8ක් තියෙනවානේ. එතකොට 8 ලිව්වොත් 8ට කියන පල්. පල් ඊතනින් පස්සේ 1000ට කියන චොන් පල් චොන් ඔන්න 8000 ලිව්වා. 100 ස්ථානයේ ගුණාකාර බිඳුව හින්දා ලියන්නේ නැහැ. 10 ගුණාකාර 2යි. එහෙනම් මුලින් 2 ලියනවා. ඊ 10 සිට ඊ සිට ඊළඟට එක ස්ථානේ මොනවද නැහැ හින්දා ලියන්නේ නැහැ. පල් චොන් ඊ සිට. පල් චොන් ඊ සිට. එතකොට මෙන්න මේ විදිහට තමයි ඔන්න ඉලක්කම් 4කින් යුතු සංඛ්‍යා අපි මේ දක්වා ලියවන්න ආයි කිව්වොත්
904 ලියන විදිය ආයෙ මම කියලා දුන්නොත් එක ස්ථානේ 4යි 10 ගුණාකාර බිඳුවයි එහෙම ලියන්නේ නැහැ 100 9යි. එතන 9 මුලින් ලියන්න කූ 100 කූබේ 10 ගුණාකාර බිඳුවනේ ලියන්නේ නැහැ එහෙනම් 10වත් බිඳුවක් ලියන්නේ නැහැ. මොනවද ලියන්නේ මේ බිඳුව වෙද්දී 4 නම් සා කූබෙක් සා 116 ලියුවා. එක ස්ථානේ 6යි 10 ගුණාකාර 1යි 100 ගුණාකාර 1යි. මං කිව්වා එක ස්ථානේ එකවොත් විතරයි ඉල් කියලා ලියන්නේ. 10 ඉස්සරහින් එකවවත් 100 ඉස්සරහින් එකවවත් 1000 ඉස්සරහින් එකවවත් 10000 ඉස්සරහින් එකවවත්. එක කියන එක ලියන්නේ අර ගුණාකාර ලියනවා දැන්. එක කියන එක ලියන්නේ 100 ලියනවා. එක කියන එක ලියන්නේ 10 කියන එක ලියනවා. පෙක්ෂි 6 යු පෙක්ෂි යු 2301 එක ස්ථාන එකයි 10 ගුණාකාර නැහැ ලියන්නේ 100 3යි 10 2යි දෙක මුලින් ලියන්නේ ඊ 1000 චොන් ඊ චොන් 3 සම් 100 පෙක් සම් දෙක 10ව නැහැ ලියන්නේ ඒ අවසාන එකවත් අපි එක ඊ කියලා ලියනවනේ ඊ 7511 එක ස්ථාන එකයි 10 ගුණාකාර එකයි 100 ගුණාකාර 5යි 10ව 7යි 7 මුලින් ලියන්නේ චිල් චිල් චොන් 1000 චොන් 5 ඕ 100 පෙක් ඕ බෙක් 10 ගුණාකාර 1 නිසා 1 ලියන්නේ 10 ලියනවා ෂිප් එක ස්ථාන එකයි ඊල් තර චිල් චොන් ඕ බෙක් ෂිබිල් කියලා කියනවා 4102 කොහොමද ලියන්නේ එක ස්ථානේ 2යි 10 ගුණාකාර නැහැ 100 1යි 10ව 4 4 මුලින් ලියුවොත් සා 1000 චොන් සා චොන් 100 ඉස්සරහා එක නිසා 100 විතරයි ලියන්නේ පෙක් 10 ගුණාකාර නැහැ ලියන්නේ දෙක ඊ සා චොන් පෙකි 8020 කොහොමද ලියන්නේ එක ස්ථානේ නැහැ 10 ගුණාකාර 2යි 100 ගුණාකාර නැහැ 10ව 8 8 මුලින් ලියුවොත් පල් 1000 චොන් පල් චොන් 10 ගුණාකාර 2යි ඊසි නේ පල් චොන් ඊසි 8020 මේ විදිහට තමයි අපි මේ සංඛ්‍යා ටික ගණනය කිරීම සිදු කරන්නේ රයිට් අපි මේකෙන් පස්සේ යනවා ඉලක්කම් 5කින් සමන්විත ඒ කියන්නේ 10000 එහෙම නැත්නම් ඉලක්කම් 6කින් සමන්විත ලක්ෂ ගණන් ඉල්ලි සංසාවණෙන් ලියන විදිය කියලා දෙන්න. රයිට් අපි බලමු මේ කොටස මේකෙන් පස්සේ. අපි උන් දැන් ඊළඟට යනවා මේ ඉලක්කම් 5කින් සමන්විත සංඛ්‍යා කොහොමද ගණනය කිරීම සිදු කරන්නේ කියලා පුතාලට කියලා දෙන්න. දැන් මේක බැලුවොත් 10256. මේක කොහොමද අපි ලියන්නේ කියලා බැලුවොත් අර විදිහට තමයි කිසිම වෙනසක් නැහැ. එක ස්ථානින් ඉඳන් ලියාගෙන යන්න එක ස්ථානේ 6ක් තියෙනවා. 10 ගුණාකාර 5යි 100ව 2යි 10ව කීයද 10ව නැහැ 10000ව කීයක් තියෙනවද එකක් තියෙනවා නේ 10000 ගුණාකාර එකක් තියෙනවා. ඒක එක කියන එක ලියන්නේ නැහැ අපිනේ. මං කියවනේ එක ස්ථානේ හැරුණට පස්සේ 10 ගුණාකාර ඉස්සරහට එක આવොත් හරි 100 ඉස්සරහට එක આવොත් හරි 1000 ඉස්සරහට එක આવොත් හරි 10000ට ඉස්සරහට එක આવොත් හරි සෝරි එක කියන එක ලියන්නේ අපි ගුණාකාර විතරයි ලියන්නේ. දැන් 10000 ඉස්සරහින් එක තියෙනවා. එක ලියන්නේ 10000 ලියන්නේ. කීයද? 10000 අපි කිව්වා මන් කියලානේ මන්. 1000ව නෑ එහෙනම් ලියන්නේ 100ව 2යි. දෙකට කියනවා e 100 පෙක් e බෙක්. නේ? 10ව 5යි. 5ට කියනවා අපි o 10 සිප් o සිප්. නේ? 6ට කියනවා u කියලා. එතකොට මන් e බෙක් o සිප් u 10256. අපි තව එකක් වගේ ලිව්වොත් අපි තව එකක් ලිව්වොත් අපි ගමු 91047 කොහොමද ලියන්නේ මේක කොහොමද ලියන්නේ right අපි මේක ලිව්වොත් එක ස්ථානේ කීයක් තියෙනවද 7යි 10 ගුණාකාර 4යි 100ව තියෙනවද නැහැ එහෙනම් ලියන්නේ නැහැ 10ව 1යි 10000 කීයක් තියෙනවද 9ක් තියෙනවනේ එහෙනම් 9 මුලින් ලියන්න කූ 10000 ඊළඟට ලියන්න කූමන් නේ 10ව 1යි එක ලියන්නේ 1000 ලියන්න චොන් 100 බිඳුවයි මොනහරි ගුණාකාරය බිඳුව නම් අපි කිව්වා ඒක ලියන්නේ නැහැ කියලා නේ ලියන්නේ 10ව 4යි සා සිප් 7ට කියනවා චිල් කියලා. එතකොට 91047 කොහොමද කොරියන් ලිව්වේ? කූමන් චොන් සාශික් චිල්. කූමන් චොන් සාශික් චිල් 91047. right. ඔය විදිහට තමයි සංඛ්‍යා 5කින් සමන්විත
sorry ඉලක්කම් 5කින් සමන්විත සංඛ්‍යාව අපි ලියන්නේ right මේකත් ලියා ගන්න මේකෙන් පස්සේ මම පොඩි අභ්‍යාස කිහිපයක් දෙනවා අපි මේක ප්‍රැක්ටිස් කරමු පුළුවන් තරම් ඉලක්කම් නම් ලියලම තමයි හුරු වෙන්නේ හින්දා පුතාලා තනියම ඉලක්කම් ලියලියා හුරු වෙන්න අවශ්‍යයි right මේ ටික ලියා ගන්න මේකෙන් පස්සේ මම සංඛ්‍යා 3-4ක් දෙන්නම් ඉලක්කම් 5කින් යුත් ඒක කරලා අපි යනවා ලක්ෂ ගණන් ලියන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න right ඔන්න දැන් ඉලක්කම් 5කින් යුත් පොඩි සංඛ්‍යා කීපයක් මම ලියලා තියෙනවා මෙතන පුතාලා මේක ලියන්න try කරන්න මේක ලිව්වට පස්සේ මම ලියනවා ඊට පස්සේ ඔයාලට හරි වැරදි බලා ගන්න පුළුවන් right මේක ඉක්මනට try කරන්න බෑ ඊටාම ලේසි මේක අපි දැන් යමු මේ 10345 කොහොමද ඉල්ලී සම්සා ක්‍රමයෙන් කියන්නේ කියලා මේක එක ස්ථානයක ගත්තොත් 5ක් තියෙනවා 10 ගුණාකාර 4යි 100 ගුණාකාර 3යි උදාහරණ වෙනවා 10ව නැහැ බිඳුවයි 10000ව කීයක් තියෙනවද එකයිනේ එක කියන එක අපි කිව්වා 10000කට කලින් එක තිබ්බත් 1000ට කලින් එක තිබ්බත් 100ට කලින් එක આવුත් 10ට කලින් එක આવුත් එක කියන එක ලියන්නේ නැහැ මේ ගුණාකාර විතරයි නේ එක ලියන්නේ නැහැ ගුණාකාර අපි ලියනවා 10000ට කියන මන් කියලානේ 10ව නැහැ එහෙනම් ලියන්නේ නැහැ 100 3යි 3ට කියනවා සම් 100ට කියනවා පෙක් සම් බෙක් 10ව 4යි 4ට ලියනවා සා 10 ෂිප් සා ෂිප් 5 ඕ එතකොට මන් සම්බෙක් සා ෂිප් ඕ තමයි 10345ට කොරියන් වලින් කියන්නේ දෙවෙනිට අපි දිව්වා 61927 61927 දැන් මේක ගත්තොත් එක ස්ථානේ 7ක් තියෙනවා 10 ගුණාකාර 2යි නේ 100ව 9යි 10ව 1යි 10000ව 6ක් තියෙනවානේ අපිට 6 කියන එක අපි කොරියන් වලින් ලිව්වොත් 6ට කියනවා යුක් 10000 මන් යුක්මන් 10ව 1යි අපි 1 ලියන්නේ 1000 ලියනවා චොන් 100ව 9යි 9 කු 100 පෙක් කුබෙක් 2 e 10 ෂිප් e ෂිප් 7ට අපි කියනවා චිල් කියලා. එතකොට යුක්මන් චොන් කුබෙක් e ෂිප් චිල්. එතකොට 61927 අපි කොරියන් වලින් ලිව්වා නේ. ඊළඟ එක අපි ලිව්වා 79110යි. අපි යමු ඊළඟට එක ලියන්න 79110යි. 79110 කොහොමද ලියන්නේ කියලා බලමු. 79110 බලන්න එක ස්ථානයේ මොනවත් නැහැ බිඳුවයි 10 ගුණාකාරات 1යි 100 ගුණාකාරات 1යි 10ව 9යි 10000ව කීයක් තියෙනවද 7ක් තියෙනවා 7 කොරියන් වලින් කිව්වොත් 4ට කියන අපි චිල් කියලා 10000 මන් චිල් මන් 10ව 9 9 කු 1000 චොන් කුචොන් 100ව 1යි 1 ලියන්නේ අපි 100 ලියනවා පෙක් 10ව 1යි 1 ලියන්නේ 10 ලියනවා ෂිප් ඔහමයි උතර චිල්මන් කුචොන් පෙක් ෂිප් ඔහමයි 79110 චිල්මන් කුචොන් පෙක් ෂිප් කියලා තමයි කියන්නේ right ඊළඟ එක 56031 56031 කොහොමද අපි ලියන්නේ එක ස්ථානේ 1යි 10 ගුණාකාර 3යි නේ 10 ගුණාකාර 3යි ඊළඟට පුතාලා පේනවා 100ව නෑ මෙතන බිඳුවයි නේ ඊළඟට 10ව 6යි 10000න් කීයක් තියෙනවද 5ක් තියෙනවනේ ඒකට 5 කොරියන් වලින් ලියුවොත් ඕ 10000 ලියුවොත් මන් ඕමන් 6ට කියනවා යුක් 1000 ලියනවා චොන් යුක් චොන් 100ව නෑ එහෙනම් ලියන්නේ නැහැ ඊට පස්සේ 3 එනවනේ සම් 10 ෂිප් සම් ෂිප් එක ස්ථාන එක නම් අපි එක කියන එක ලියනවානේ ගුණාකාර වලදී විතරයි එක කියන එක ලියන්නේ එතකොට ඕමන් යුක්චොන් සම් ෂිබි කියලා කියනවා 56031 right ඔය විදිහට තමයි අපි මේ ඉලක්කම් 5කින් යුත් සංඛ්‍යා ටිකක් ලියලා ප්‍රැක්ටිස් කරේ right මේකත් ඔයාලගේ ලියපු එකත් එක්ක හරි වැරදි දාගන්න එතනින් පස්සේ යනවා අපි ඉලක්කම් 6ක ලක්ෂ ගණන් සංඛ්‍යා කොහොමද ලියන්නේ කියලා ඉගෙන ගන්න
ඔන්න දැන් අපි යනවා ඉලක්කම් 6කින් සමන්විත සංඛ්‍යා. ඒ කියන්නේ ලක්ෂ ගණන් සංඛ්‍යා කොහොමද මේ ඉල්ලී සම්සා කියන ක්‍රමයෙන් ලිවීම සිදු කරන්නේ නැත්නම් කියීම කොහොමද කරන්නේ කියලා ඉගෙන ගන්න යනවා. අර විදියමයි ඊටාම ලේසි. පොඩි දෙයක් තියෙනවා අමුතුවෙන් දැනගන්න මොකක්ද? මේ එක ස්ථානයේ 10 ස්ථානයේ 100 1000 කියන මෙන්න මේ සංඛ්‍යා හතරට පස්සේ අපි දන්නවා ඊළඟට එන්නේ 10000 කියලා. දැන් මේකේ කවුරු හරි කිව්වොත් මේක 10000 ස්ථානයේ 4යි මේක ලක්ෂ ස්ථානයේ 5යි කියලා. ගැටලුවක් නැහැ. හැබැයි කොරියානුවන් වැඩිම ගුණාකාරී විදිහට භාවිතා කරන්නේ මන් කියන එක 10000. ඒතර 10000 කියන එකෙන් එයාලා කෝටි ගණන් වුණත් ලියනවා 10000 ඒවා 1000ක් විදියට. ඒතර මෙයාලා ලක්ෂය ලියන්නේ 10000 ඒවා 10ක් විදියට. ශිප්මන් එහෙමයි ලියන්නේ. එතකොට අපි දැනගන්න ඕන කාරණාවක් තමයි මේ ඉලක්කම් 5කට වැඩි සංඛ්‍යාවක් ලියද්දී අර වැඩි වෙන ඉලක්කම් සෑම එකක්ම අපි 10000 ගුණාකාරයෙන් තමයි ගණනය කිරීම සිදු කරන්නේ. උදාහරණයක් විදිහට මේක ගත්තොත් මේකනේ 1000. 1000න් පස්සේ මේක 10000නේ. එතකොට 10000 ඒවා කීයක් තියෙනවද? 54ක් තියෙනවා මෙතන. මේ 54ම ලියන්නේ 10000 ගුණාකාරවලින්. මම ආයෙ කිව්වොත් කොරියාවේ මන් කියන එක 10000 ගුණාකාරය තමයි වැඩිම ගුණාකාරය විදිහට අපි ගණනය කිරීමට ගනු ලබන්නේ. එතකොට මේ 1000න් පස්සේ ඉතුරු වෙන ඉලක්කම් 2යිද 3යිද 4යිද අන්නේ 4 දක්වා එන සංඛ්‍යා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ලක්ෂ ගණනක් නම් ඉලක්කම් 2ක් 1000න් පස්සේ ඉලක්කම් 2ක් ඉතුරු වෙනවා. දැන් මේක ඉලක්කම් 7කින් සමන්විත සංඛ්‍යාවක් නම් 1000න් පස්සේ ඉලක්කම් 3ක් ඉතුරු වෙයි. නේ? මේක ඉලක්කම් 8කින් සමන්විත සංඛ්‍යාවක් නම් 1000න් පස්සේ ඉලක්කම් 4ක් ඉස්සරහට ඉතුරු වෙයි. එතකොට මේ හතරම 10000 විදිහට ගන්න ඕන කියලා තමයි මම කියන්නේ. එතකොට හරි ලේසි නේ 1000න් පස්සේ ඉතුරු වෙන ඔක්කොම 10000 ගුණාකාර විදිහට අරගෙන ලියමු. ඒක තමයි හරිම ක්‍රමය. right. ඒක දැන් මේක ලිව්වොත් එක ස්ථානයේ කීයක් තියෙනවද? 7යි. 10 ගුණාකාර කීයක් තියෙනවද? 8යි. 100 ගුණාකාර නම් 9යි. නේ? 1000න් කීයක් තියෙනවද? 6යි. අනේ ඉතුරු වෙන මේ සංඛ්‍යා දෙකම කීයද? 10000 ගුණාකාර කීයක් තියෙනවද? 54ක් තියෙනවා. 54. මේ 54 කොරියානුවෙන් ලියන්නේ. කොහොමද ලියන්නේ? 54 ඕෂිප්සා නේ 10 5යි එක ස්ථානයේ 4. ඕෂිප්සා 10000. දැන් මේ 54 නේ 10000 වෙන්නේ 54ක්. ඒතර 54 මුලින් ලිව්වා 10000 ඊට පස්සේ ලියනවා. ඕෂිප්සාමන් 6 යුක් 1000 චොන් යුක් චොන් 100ට අපි කියනවා කු sorry 9 කු 100 පෙක් කුවේ 8ට කියනවා පල් නේ 10ට කියනවා ශිප් පල් ශිප් 7 චිප් නේ හරිලෙස් තර මේක මම ආයෙ ලියුවොත් එක ස්ථානයේ 7යි 10 ගුණාකාර 8යි 100 ගුණාකාර 9යි 10න් 6යි ඉතුරු වෙන ඔක්කොම සංඛ්‍යා ටික 10000 ගුණාකාර. ඒතර කීයද? 54ක් තියෙනවානේ. 54 කොරියානුවෙන් ලියුවොත් ඕෂිප්සා ඒ කීයද? 10000 වෙන්නේ ඕෂිප්සාමන්. ඒතර ඕෂිප්සාමන් කියන්නේ 540000 නේ. ඊළඟට 10 6යි. 6ට 6 යුක් 10 චොන් යුක් චොන්. ඒතර ඔන්න 546000ක් ලියුවානේ. ඕෂිප්සාමන් යුක් චොන්. ඊළඟට අපිට තියෙනවා කීයද? 109යි. 9 කියන්නේ කු 100 පෙක් කුබෙක් 8 කියන්නේ පල් 10 සිප් පල් සිප් 7 සිප් ඔය විදිහට. right 546984 ඔය විදිහට ඔයාලා ලියන්න බලන්න 4,1320 ලියන්න බලන්න 4,1320 right අපි දැන් බලමු sorry cut අපි දැන් බලමු මේ 4,1320 කොහොමද ඉලි සංසානේ ලියන්නේ කියලා. එක ස්ථානයේ බිඳුවයි 10 ගුණාකාර 2යි 100 ගුණාකාර 3යි 10 ගුණාකාර 1යි මේ ඉතුරු වුණ ඔක්කොම මම කිව්වා 10000 ගුණාකාර විතර ගන්න. කීයක් තියෙනවද? 40ක් තියෙනවා. නේ? 40 අපි කියන සාශික් නේ 40 නේ සාශික් කියන්නේ 40. ඊට පස්සේදී 10000ට අපි කියන කොහොමද? 10000ට කියනවා මන් නේ. සාශික් මන් කියන්නේ කීයද? ලක්ෂ 4යි කියන එක සාශික් මන්.
එතකොට එකයි නේ 10 එකයි තියෙන්නේ. එක ලියන්නේ 10 විතරයි ලියන්නේ. චොන් සීව 3යි. 3 සම් සීයපෙක් සම්බෙක්. 2 ඊ 10 සිට ඊ සිට. එක ස්ථානේ බිඳුව හින්දා ලියන්නේ නැහැ. ඔය විදිහට තමයි එන්නේ. 4,1320. ඔය විදිහට මෙන්න මේ සංඛ්‍යා ටිකක් ලියන්න බලන්න පොඩ්ඩක් පුරු වෙන්න ඔයාලා. අපි ලියමු අපි ගත්තොත් 5,12,345 ලියන්න බලන්න. 5,12,345. ඊට පස්සේ ලියන්න 9,07,21. 9,07,21 ලියන්න බලන්න. 9,07,21 ඔක ලියන්න. ඊට පස්සේ මම තව එකක් දෙනවා ඉලක්කම් 7ක සංඛ්‍යාවක් අපි ලිව්වොත් තිස් දෙලක්ෂ 4,120. මේ තුන ලියන්න බලන්න අභ්‍යාසයක් විදියට. මේ තුන ලියන්න. දැන් බලමු මේ අභ්‍යාසය කොහොමද ලියන්නේ කියලා. මේ ගත්තොත් එක ස්ථානයේ 5ක් තියෙනවා. 10 ගුණාකාර 4ක් තියෙනවා. 100 ගුණාකාර 3යි. 10 2යි. ඉතුරු ඔක්කොම අපි ගන්නේ 10 කීයද? 51ක් තියෙනවා. 10 ගුණාකාර 51. 51 මුලින් ලිව්වොත් 10 5ක් තියෙනවානේ. එක ස්ථානයක ඕෂිප් ඉල්. එතකොට ඕෂිප් ඉල්මන් 10 2යි. දෙකට ඊ 10 චොන් අපි කියනවා ඊ චොන් නේ. 3 සම් සීයපෙක් සම්බෙක්. 4 10 සිට සාසිට 5 ඕ. එතකොට 5,12,345 කොහොමද කියවන්නේ? ඕෂිබිල්මන් ඊ චොන් සම්බෙක් සාසිබෝ. ඊළඟට අපි බලමු 9,07,021 කොහොමද ලියන්නේ කියලා. 9,07,021. right. අපි බලමු මේක කොහොමද ලියන්නේ කියලා. එක ස්ථානයේ එකක් තියෙනවා 10 ගුණාකාර දෙකක් තියෙනවා. 100ව නැහැ. 10ව 7ක් තියෙනවා. ඉතුරු ඔක්කොම 10,000න් කීයක් තියෙනවද? 90ක් තියෙනවා නේ. 90 මුලින් ලියන කොටේ නෙමෙයි. කොහොමද කියන්නේ 90ට? කූෂිප් නේ. ඒතර කූෂිප් මාන මොන ලක්ෂණ 9ක් ලියුවා. 10ව 7යි. චිල්චොන් 100ව නැහැ ලියන්නේ 10ව 2යි. ඊසි එක ඉල්නේ. එතකොට කූෂිප්මන් චිල්චොන් ඊසිබි තමයි 9,07,021 කොරියන් වලින් ලියන විදිහ. right. ඊට පස්සේ අපි යනවා මෙන්න මේ ඉලක්කම් 7කින් යමු. 32,04,120 අපි බලමු කොහොමද ලියන්නේ කියලා. මේක කොහොමද කොරියන් වලින් ලියන්නේ කියලා බලමු. එක ස්ථානයේ නැහැ බිඳුවයි 10ව කීයක් තියෙනවද? 10ව 2යි 100ව 1යි 10ව 4යි. මේ ඉතුරු සංඛ්‍යා තුනම මම කියවනේ 1000ට පස්සේ ඉතුරු වෙන සංඛ්‍යා ඔක්කොම 10,000න් අපි ලියන්න ඕනේ කියලා. ඒතර 10,000ව කීයක් තියෙනවද මෙතන? 320ක් තියෙනවා. නේ? 320ක් තියෙනවා. දැන් මේ දැන් 320 කොරියන් වලින් ලියන්න ඕනේ. 100ව 3යි නේ. සම්පෙක් 10ව 2යි ඊසි නේ. එතකොට මෙතන ඉඩ මදි නිසා මම මේක මකලා ආයෙ ලිව්වොත් මෙතන 10 ව 2යි 100ව 3යි 10ව 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 2
නැත්තම් මම මෙතනින් මේක ලියන්නම්. ඒ ඔය විදිහට ගත්තොත් 320 කොහොමද එන්නේ? සම්පෙක් ඊශික්මන් ඔන්න අපි ලිව්වා ලක්ෂ 32 ලිව්වා. දැන් ඊට පස්සේ අපි ලියනවා 10 4යි. කොහොමද කියන්නේ? 4 සා 10 සාච්චෝ. ඊළඟට 100 1යි. එක ලියන්නේ නැහැ 100 විතරයි ලියන්නේ. ෆේක් නේ 10 2යි. ඊ ෂිප් අවසානයේ මොනවත් නැහැ නේ එක ස්ථායි නැහැ අපි ලියන්නේ. එතකොට කොහොමද 32,40,120 අපි ලිව්වේ? සම්බෙක් ඊශිප් මන් සාච්චොන් ටෙක් ඊශිප් ඔහොමයි ලියන්නේ නේ. හරි. එතකොට මෙන්න මේ විදිහට අපි දැන් ඉලක්කම් 7ක් දක්වා සංඛ්‍යා ඉල්ලී සංසා ක්‍රමයට ගොඩාරියක් ඉගෙන ගත්තා. පුතාලා පුළුවන් තරම් අභ්‍යාස ලියලම පුරුදු වෙන්න. ඒ වගේම එතනින් පස්සේ මෙන්න මේ මගේ ටියුට් එක ගත්තට පස්සේ මේ ටියුට් එකේ ඉලක්කම් සහ ඒකක නාමපද කියන ටියුට් එකේ ඔයාලට තියෙනවා මේ පළවෙනි පිටුවේ මේ සියල්ලම අපි ඉගෙන ගත්ත සියල්ලම මුද්‍රණය කරලා තියෙනවා. ඊළඟට ගොඩාක් අභ්‍යාස උදාහරණ මම ලියලා තියෙනවා සහ අභ්‍යාස කරන්න කියලා 33ක් දීලා තියෙනවා. මේ ටික ඔයාලට පුළුවන් ගෙදරදී කරන්න. කරලා පුළුවන් තරම් හුරු වෙන්න ඉලක්කම් ලියන තරමට ශබ්ද කරන තරමටම තමයි ඔයාලට ඉලක්කම් හැකියාව වෙන්නේ. රයිට්. එහෙනම් ඔන්න අපි ඉල්ලී සංසා ක්‍රමය මේ වීඩියෝ එකේ මගෙන් ඉගෙන ගත්තා. ඊට අමතරව හනාතුරු සෙට්නෙට් ක්‍රමය මම දැන්ටමත් වීඩියෝ එකක් දාලා තියෙන එක බලන්න පුළුවන්. ඔය විදිහට ඉස්සරහට අපි ඉගෙන ගන්නවා අනිත් වීඩියෝ වලින් කොහොමද කැලෙන්ඩරයක් කියවන්නේ කොහොමද, අද දිනය කියන්නේ කොහොමද, අද දවස කියන්නේ කොහොමද, එතනින් පස්සේ ෆෝන් නම්බර් එකක් කියවන්නේ මොන විදිහටද, ඒකක නාමපද කියන්නේ මොකක්ද, ඔය කොමෙන්ට්ස් සහ වීඩියෝ එකකින් අපි ඉගෙන ගන්නවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.